ජේසු පිහිටයි. අපගේ ආත්මීය සුවය සහ අපි විසින් කරනු ලබන සමහර පාපකාරී ක්‍රියාවන් අතර සම්බන්ධයක් තියෙනවද? විශේෂයෙන්ම අපි විසින් රහසිගතව තබා ගන්නට යන අඳුරු රහස් dark secrets කියලා අපි කියනවා. ඒ අඳුරු රහස් සහ අපගේ ආත්මීය ලෙඩ අතර සම්බන්ධයක් තියෙනවද? කොහොමද අපි මේ ප්‍රශ්නය විසඳගන්නේ? ඒ වගේම යාඥා ජීවිතයෙන් අපිට ආත්මීය සුවයක් ලබා ගත හැකිද කියන එක. දැන් පැරණි ගිවිසුමේ පවා මේ ගැන ඉඟියන් තියෙනවා. අපි එක උදාහරණයක් මම දෙන්නම්. ගීතාවලියේ 103 වන ගීතිකාවට අපි ගියොතින් ඒ ගීතාවලියේ ඒ ගීතිකාවේ 3 වන වගන්තියේ මෙන්න මෙහෙම කියනවා. ඊටාම වැදගත් මෙය. එතුමානෝ මාගේ සියලු පාප කමා කරනසේක. ඊගාව කොටස බලන්න. මාගේ සියලු රෝග සුව කරනසේක. නැවත එතුමානෝ මාගේ සියලු පාප කමා කරනසේක. මාගේ සියලු රෝග සුව කරනසේක. එතකොට පව්වලට සමාව ලැබීමත් ඒ වගේම ඒ සමාව ලැබීම නිසා සමහර ලෙඩ රෝග වලට සුවය ලැබීමත් අතර පැහැදිලි සම්බන්ධතාවයක් තියෙනවා. ඒක නූතන මනෝවිද්‍යාඥයෝ පවා එකඟ වෙන දෙයක්. දැන් ක්‍රිස්තුන් වහන්සේ පවා මීට සමාන දේවල් කරා. සමහර සුව කිරීම වලදී උන්වහන්සේ ඒ සුව කිරීම කරලා තින්නේ පුදුමාකාර විදිහට. ඒ විතරක් නෙවෙයි, ඒ එතන ඉඳපු අයටත් මේක හරියට මේ තේරුනේ නැහැ. ඔවුනුත් නිකන් පුදුමයටපත් වුණා. අපි මම එක උදාහරණයක් දෙන්නම්. මාර්ක් තුමාගේ සුවිශේෂයේ දෙවන පරිච්ඡේදයේ පළමුවන වගන්තියේ සිට 12 වන වගන්තිය දක්වා කොටස අපි බලමු. දින ගණනකට පසු ජේසුස් වහන්සේ යලිත් කපර්නාවුමට පිවිසුණුසේක. උන්වහන්සේ ගෙදර සිටින බව පතල විය. ඒ විට දොරකොඩ අසලවත් ඉඩක් නැති තරමට මහා පිරිසක් රැස් වූහ. උන්වහන්සේ ඔවුන්ට දහම් දෙසමින් සිටිසේක. එකල 4 දෙනෙක් අංශභාග රෝගියෙකු උසුලාගෙන උන්වහන්සේ වෙත ආහ. මොන රෝගියෙක්ද මේ? අංශභාග රෝගියෙක්. එය ශරීරයේ තියෙන රෝගයක්. නමුත් අපි බලමු මොකද වුනේ කියලා. සමූහයා නිසා උන්වහන්සේ වෙත යාගත නොහැකි වූයෙන් ඔහු උන්වහන්සේ සිටි තැනට ඉහළින් පියස්සේ සෙවිල්ල හැර පියස්ස කඩා අංශභාග රෝගියා ඔත් යහන පහතට බැසූහ. ජේසුස් වහන්සේ ඔවුන්ගේ ඇදහිල්ල දැක, දැන් බලන්න උන්වහන්සේ කියන දේ, මේ එන්නේ අංශභාග රෝගියෙක්. නමුත් මොකද්ද උන්වහන්සේ කියන්නේ? ජේසුස් වහන්සේ ඔවුන්ගේ ඇදහිල්ල දැක පුත්‍රය ඔබේ පව් කමා කර තිබේයයි අංශභාග රෝගියාට වදාළසේක. දැන් අපි අහන්න පුළුවන් ප්‍රශ්නයක්, මොකක්ද මේ දෙකේ අතර සම්බන්ධය? අංශභාග රෝගියෙකුට අවශ්‍ය වෙන්නේ ඒ අංශභාග රෝගයට සුවයනේ. ඒතර උන්වහන්සේ ඇයි මේ පව් කමාවක් ගැන කතා කරන්නේ? ඇයි අංශභාග රෝගියාගේ පව් වලට කමා කරන ලදයි කියන්නේ? මොකක්ද මේක අතර සම්බන්ධය? බැලූ බැල්මට අපිට එහෙම සම්බන්ධයක් පෙනෙන්නේ නැහැ. නමුත් අපි ටිකක් ගවේෂණය කරාම ඒ ගැන ගැඹුරින් හිතුවම අපි දන්නවා ඍජු සම්බන්ධයක් තියෙනවා. ඒ තමයි සමහර ලෙඩ රෝගවලට මුල් වෙලා තියෙන්නේ. ඒ ලෙඩ රෝගේ මූලාශ්‍රය වෙලා තියෙන්නේ ගැඹුරු වර්ධකාර හැඟීමක්. යම්කිසි පාපකාරී තත්වයක් නිසා, අතීතයේ කරන ලද යම් පව් නිසා ඒ ඇති වුණු ඒ ගැඹුරු වර්ධකාර හැඟීම කාලයක් තිස්සේ තියාගෙන, කාලයක් තිස්සේ එය ගල් කරගෙන ඉන්දියම් මොකද වෙන්නේ? වර්ධකාර හැඟීම වර්ධනය වෙනවා. ඒක එක මට්ටමක තියෙන්නේ නැහැ. ඒ එන්න වර්ධනය වෙනවා. එතකොට මොකද වෙන්නේ? අපිට ඒ තුලින් ශාරීරික ලෙඩ රෝග ඇති කරනවා. ඇත්තට ඒ ශරීරයේ තියෙන රෝගයේ මූලාශ්‍රය ශරීරේ නෙවෙයි තියෙන්නේ. සමහරක් වෙලාවට වෛද්‍යවරුන්ට හොයාගන්නත් බෑ ශරීරය පරීක්ෂා කරාම කිසිදු ප්‍රශ්නයක්. නමුත් මේ පුද්ගලයා ඉන්නේ ලෙඩ රෝග වලින්. එහෙම නැත්නම් විශාල විදිහේ රෝගී තත්වයක ඉන්නේ. එහෙනම් එහි මූලාශ්‍රය ඊට එහා ගිය දෙයක්.
ක්‍රිස්තුන් වහන්සේ ඒ දේවල් බොහොම හොඳට දැනගෙන ඉඳියා කියලා. එහෙම නැත්නම් උන්වහන්සේට අවබෝධයක් තිබුණා කියලා ඊටාම පැහැදිලි. දැන් අපි බලමු මොකක්ද උනේ කියලා ඊට පස්සේ මේ සිද්ධියේදී. එහෙත් එතන හුන් විනයදරයන්ගෙන් සමහරෙක් තර්ක කරමින් මේ මිනිසා මෙසේ කතා කරන්නේ මක් නිසාද? මෙය දේව අපහාසයකි. දෙවියන් වහන්සේට මිස පව්කමා කරන්නට පුළුවන් වෙන කාටදයි සිතූහ. ඒක හරි ඒ සිතුවිල්ල හරියට හරි. පව්කමා කරන්න පුළුවන් දෙවියන් වහන්සේට විතරයි. අපි බලමු. ඔවුන් මෙසේ තර්ක කරන බව ජේසුස් වහන්සේගේ සිතට කෙනෙහිම දැනි ඔවුන්ට කතා කොට ඔබ කුමක් නිසා ඔබේ සිත් තුළ මෙසේ තර්ක කරන්නහුද? වඩා පහසු කුමක්ද? අංශභාග රෝගියාට ඔබේ පව් කමා කරන ලදැයි කීමද? නැතහොත් නැගිට ඔබේ යහන රැගෙන යන්නේයි කීමද? එහෙත් මෙලොවදී පව් කමා කිරීමේ බලය මනුෂ්‍ය පුත්‍රයාණන්ට ඇති බැව් ඔබ දැනගන්නා පිණිස මම මෙසේ කරමි කියා උන්වහන්සේ අංශභාග රෝගියාට කතා කොට නැගිට ඔබේ යහන රැගෙන ගෙදර යන්නයි මම ඔබට කියමි වදාළසේක. ඔහු නැගිට එකෙනෙහිම යහන රැගෙන පිරිස බලා සිටියදීම නිග්ම ගියෝය. සියල්ලෝම විස්මිතව මෙවැන්නක් අප කවදාවක්වත් දැක නැතැයි දෙවියන් වහන්සේට ප්‍රශංසා කළහ. එතන මොකක්ද සිදු වුනේ? මේ කාරණාව අපිට විද්‍යාත්මකවත් මනෝවිද්‍යාත්මකවත් පැහැදිලි කරන්න පුළුවන්. ක්‍රිස්තුන් වහන්සේ විසින් මේ පුද්ගලයාගේ පව්වලට අතීතයේ පුද්ගලයා කරලා තියෙන සියලුම වැරදි ක්‍රියාවන් වලට සමාව ලබා දුන්නම ඒ ඇතුළාන්තයේ තිබුණු ඒ ගැඹුරු වර්ධකාර හැඟීම, ඒ පීඩනය, ඒ පීඩාව උන්වහන්සේ විසින් පැත්තකට ගත්තා. ඔහුව නිදහස් කරා. ඒ අතීතයේ වහල් බැමි වලින්, ඒ අතීතයේ ඒ පීඩනයෙන්, ඒ ගැඹුරු වර්ධකාර හැඟීමෙන්, එහෙම නැත්නම් ඒ අර අඳුරු සිතිවිලි වලින්, එහෙම නැත්නම් ඒ අඳුරු රහස් වලින් ඔහුව නිදහස් කරා. නිදහස් කරගාම මොකද වෙන්නේ? ශරීරයේ සෞඛ්‍යයත් ඔහුට ලැබුණා. ඒකයි පව් සමාව දුන්නායින් පස්සේ තමයි ඔහුට කිව්වේ ඔබේ යහන රැගෙන නැගිටලා යන්න ඔහුට පුළුවන් වුණා. ඔහුට අහිමි වූ ඒ ආත්ම ශක්තිය, එහෙම නැත්නම් ඒ අහිමි වූ ඒ අභිමානය, එහෙම නැත්නම් ඒ මිනිස්යාට දෙවියන් වහන්සේම ලබා දී තියෙන ඒ අතුලාන්ත සැනසීම, ඒ සුවය ඔහුට ලැබුණම ශාරීරික තත්වය පවා යථා තත්වයටපත් වුණා. ඒතර මේ දෙක අතර ඊටාම පැහැදිලි සම්බන්ධතාවයක් තියෙනවා. පව් කමා කිරීම අපගේ පව්වලට ගැඹුරින්ම මනස්ථාපනය වීම සහ ඒ පව් උදෙසා සැබෑ සමාව පිළිබඳ අත්දැකීමක් ලබා ගැනීම ශාරීරික සෞඛ්‍යයට ඊටාම වැදගත් දෙයක් වෙනවා. දැන් ওই සම්බන්ධයෙන් පාවුලුතුමා පවා ඊටා ගැඹුරු දෙයක් සඳහන් කරනවා. එතුමා විසින් කොරින්තිවරුන්ට ලියන ලද පළමුවන හසුනේ මෙන්න මෙහෙම දෙයක්. අපි මේ පාඩයත් කියවා ගමු අපගේ මේ මෙනෙහි කිරීම උදෙසා ඊටාම වැදගත්. 1 කොරින්ති 11:27 ඉඳලා අපි කියව ගමු 30 වන වගන්තිය දක්වා. දැන් අපි සමහරක් දේවල් ගැන ගැඹුරින් මෙනෙහි කරන්නේ නැහැ, හිතන්නේ නැහැ. නමුත් අපි අධ්‍යාත්මික වශයෙන් පවා පිරිසිදු තත්වයක සිටින්න ඕන. අවංක තත්වයක සිටින්න ඕන. එහෙම නොවුනොතින් අපිට ලෙඩ රෝග හැදෙනවා. සමහරක් වෙලාවට මරණය පවා අත්වෙන්න පුළුවන්. මේක මම නෙවෙයි කියන්නේ, පාවුලුතුමා විසින් කියන්නේ කිතුණු දහමේ එන සත්‍යතාවයක්. අපි බලමු මොකක්ද උන්වහන්සේ කියන්නේ කියලා. 11:27 එහෙයින් නුසුදුසු ලෙස සමිදානන් වහන්සේගේ මේ රොටි වළඳන මේ කුසලානෙන් පානය කරන කවරෙකු වුවද එසේ වැළඳීමෙන් හා පානය කිරීමෙන් සමිදානන් වහන්සේගේ ශරීරයට හා රුධිරයට විරුද්ධව පව් කිරීමේ වර්ධකරුවෙක් වන්නේය. දැන් මේ පසුබිම තමයි මේ සිද්ධිය උනේ. මුල් සභාවේ කිතුණුවන් දිවසප්සාද වහන්සේ සඳහා එකතු වුණාම ඒ උන්වහන්සේගේ ඒ අවසාන භෝජන සංග්‍රහය සිහි කිරීමේ ඒ සක්‍රමේන්තුව වන දිවසප්සාද වහන්සේ සිහි කිරීමේ
අනුස්මරණය කිරීමේ ඒ මොහොතට ආවම සමහරක් අය සුදුසු නැතුව එය වැළඳුවා. ඔහේ පව් කරලා ඇවිල්ලා. දැනුත් ඕක බහුලව සිදුවෙන දෙයක් අපි දන්නවා. ඊගාවට බලමු. එබැවින් මේ රොටි වැළඳීමටත් මේ කුසලානෙන් පානය කිරීමටත් පෙර එක් එක්කෙනා තම තමා සෝදිසි කරගත යුතුය. ඊටාම වැදගත් අපගේ හෘද සාක්ෂිය පරීක්ෂා කර බැලීම. ආත්ම ගවේෂණය කිරීම. හදවත පරීක්ෂා කර බැලීම. ස්වයං විවේචනයකට ස්වයං විග්‍රහයකට ස්වයං ගවේෂණයකට ඇතුල් වෙන්න ඕන. ඒ කියන්නේ අපගේ ආත්මය සමග ඇතුළාන්තය සමග ගැඹුරු සංවාදයක යෙදෙන්න ඕන. අපගේ ඇතුළාන්තය සමග අපි අවංක වෙන්න ඕන. එහෙම නොවුනොත් මොකද වෙන්නේ අපිට? එහෙම නොවි අපි හිතමුකෝ අපි දිවසප්සාද වහන්සේ ලබනවා කියලා මොකද වෙන්නේ? දැන් මුල් කාලේ තව දෙයක් මුල් කාලේ කිතුනුව බොහොම සුළු ප්‍රමාණයක් ඉඳපු නිසා ඔවුන්ට ඒ රොටි පමණක් නෙවෙයි ඒ පූප පමණක් නෙවෙයි වයින් ප්‍රමාණයක් පවා ලබා දුන්න ඒක කරන්න ලේසි. මොකද ඒ පිරිස ඊටාම සුළු නිසා අද ඒක ප්‍රායෝගිකව කරන්න හරි අමාරුයි. මොකද විශාල ප්‍රමාණයක් ඉන්න නිසා. නමුත් සමහරක් පැරණි සභාවන් තියෙන ලෝකයේ තවමත් ඕනේ වර්ග දෙකෙන්ම ලබා දෙනවා. පූපය සහ මිදුවිෂ දෙකම ලබා දෙනවා මේ දිව ප්‍රසාද නිදානයේදී. බලමු. එබැවින් මේ රොටි වැළඳීමටත් මේ කුසලානෙන් පානය කිරීමටත් පෙර එක් එක්කෙනා තම තමා සෝදිසි කරගත යුතුය. සමිදානන් වහන්සේගේ ශරීරය යන්නෙහි තේරුම නොවීම සා රොටි වළඳන කුසලානෙන් පානය කරන තැනැත්තේ එසේ වැළඳීමෙන් හා පානය කිරීමෙන් තමාම වර්ධකරුවෙක් කරගන්නේය. එය පාපයක්. ඒක වංචාවක්. එය දෙවියන් වහන්සේවත් රැවටීමට ප්‍රයත්න දැරීම. එහෙම කරගත්තම මොකද අපිට වෙන්නේ? බලන්න වෙන දේ. මේ නිසා ඔබ අතර බොහෝ දෙනෙක් දුබලව රෝගීව සිටිති. සමහර දෙනෙක් මරණයට ගොදුරු වී සිටිති. එහෙනම් අපේ ලෙඩ රෝගවලට අපි දුබල වීමට දුර්වල වීමට ඒ වගේම සමහර ලෙඩ රෝගවලටත් හේතුවක් වෙන්න ඇති. පාවුලතුමා කියනවා මේ නුසුදුසු ලෙස උන්වහන්සේව ලබා ගැනීම දිවසප්සාද වහන්සේව ලබා ගැනීම ඒ වගේම වෙනත් දේව ප්‍රසාද නිදහන ලබා ගැනීම අපි නුසුදුසු ආකාරයෙන් අගෞරවයක් වෙන ආකාරයෙන්. මොකද මේ දේවල් නිකන් අපි හිතනවා වගේ ලේසි සරල දේවල් නෙවෙයි. දෙවියන් වහන්සේ එක්ක සෙල්ලම් කිරීම දෙවියන් වහන්සේට අපහාස කිරීම බරපතල පාපයක්. බරපතල අපරාධයක්. ඒවල ප්‍රතිඵල තියෙනවා. ඵල විපාක තියෙනවා. ආනිසංස තියෙනවා. ඒවා අපි අව탁සේරු කළ යුතු නැහැ. ඒ නිසා තමයි අපගේ ඇතුළාන්තයේ එහෙම නැත්නම් අපගේ හදවතේ අපගේ ආත්මයේ පිරිසිදු භාවය ඊටාම වැදගත්. අපගේ ඇතුළාන්ත සෞඛ්‍යයටත් ඒ වගේම ශාරීරික සෞඛ්‍යය සඳහාත් ඊටාම වැදගත් තත්වයක්. දැන් අපගේ ඇතුළාන්තය ඇත්තටම පිරිසිදු එකක්ද නැද්ද කියන එක බාහිරව මිනිසුන් දකින්නේ නැහැ. සමහර වෙලාවට අපිට ඕනනම් බොරුවට පෙන්වන්නත් පුළුවන්. පොඩි රංගපෑමකුත් දාන්න පුළුවන් බොහොම සුද්ධවන්ත විදිහට. එහෙම කරලා මිනිසුන්ව తాවකාලිකව අපිට රවට්ටන්න පුළුවන්. නමුත් දෙවියන් වහන්සේව අපිට කිසිසේත්ම රවට්ටන්න බෑ. අපි රැවටීමට කොච්චර දක්ෂ වුණත් මිනිසුන්ව රැවටීමට අපි කොතරම් හොඳට ඒ දේ කරත් කොතරම් ලස්සනට අපි රංගපෑම් කරත් දෙවියන් වහන්සේව කිසිදු හේතුවක් නිසා අපිට රවට්ටන්න බෑ. උන්වහන්සේ දන්නවා අපගේ හදවතේ ඇත්ත తත්වය. ඒ නිසා අපගේ හදවතේ සැබෑ తත්වයට විවෘත වීම ඒ සැබෑ తත්වය අතුලාන්තයෙන් බාර ගැනීම ඊටාම හොඳ දෙයක්. එයින් යහපතක් වෙන්නේ අපිටමයි. එතන අපගේ අතුලාන්තයේ తත්වය එක්ක අපි අවංකව ගැඹුරින්ම ගනුදෙනුවක් කරනවා නම් අපගේ මානසික හා ශාරීරික සෞඛ්‍ය දියුණු වෙනවා. අපි රංගපෑම් කරන්න ගියාම බොරු කරන්න ගියාම මිනිසුන්ව රවට්ටන්න ගියාම తాවකාලිකව අපි සාර්ථක වෙන්න පුළුවන්. නමුත් දීර්ඝකාලීනව එයින් අපටමයි හානියක් වෙන්නේ. ඒක තමයි පාලුතුමා කියන්නේ
ඔබට රවට්ටලා පව් කර කර දිවස අප්සවාද වහන්සේ ලබන්න පුළුවන්. නමුත් ඒකෙන් වෙන්නේ ඔබටමයි හානිය. ඔබ දුර්වල වෙනවා. ලෙඩ රෝගවලට පාත්‍ර වෙනවා. ඒ විතරක් නෙමෙයි අකාලේ මිය යන්නත් පුළුවන්. දැන් සමහරක් වෙලාවට බොහෝම දැහැමිව ඉන්න හිතන පුද්ගලයෝ පවා සමහරක් අකරතැබ්බයන් වලට, ප්‍රශ්න වලට, ගැටලු වලට, ලෙඩ රෝග වලට ගොදුරු වෙනවා. ගොදුරු වෙලා ඔවුන්ම අහන දෙයක් තමයි ඇයි මට මෙහෙම වුනේ? මං හැමදාම පල්ලි යනවා. හැමදාම යාඥා කරනවා. හැමදාම බයිබලේ කියවනවා. මම මේ දේවල් කරලා තියෙනවා. ඒත් මට ඇයි මෙවැනි විශාල ව්‍යසනයක් සිදු වුනේ කියලා අහනවා. එහෙම ඒ අහන ප්‍රශ්නය බොහොම හොඳ ප්‍රශ්නයක්. එහෙම ප්‍රශ්නයක් අහන්න අයිතියකුත් තියෙනවා. නමුත් ඒ පුද්ගලයා ටිකක් පරීක්ෂා කරලා බලන්න ඕන. අපි දන්නේ නැහැ තරුණ කාලයේදී ඒ පුද්ගලයා අතින් මේ වගේ දේව අපහාස වෙලා ඇති. නොදැනුවත් හෝ දැනුවත්. එහෙම ගැඹුරින් හිතන්නේ නැතුව. සමහරක් විට දිව පූජා වෙලාවෙම කතා කර කර ඉන්න ඇති. ඒක දේව අපහාසයක්. ඒ නිසා පස්සේ කාලේදී යම් යම් ආකාරයේ ලෙඩ රෝගවලට ව්‍යසනයන් වලට ගොදුරු වෙන්න පුළුවන්. මොකද අතීතයේදී දෙවියන් වහන්සේට අපහාසයක් එන විදිහට හැසිරලා අපි තියෙන්න පුළුවන්. සමහර අවස්ථාවන් වලදී නුසුදුසු ලෙස පව් කර එහෙම නැත්නම් කතා කර ඉඳලා එහෙම නැත්නම් තමන්ගේ අර මොබයිල් ෆෝන් එක භාවිතා කර ඉඳලා ලබන්න යනවා ඇති. ඒතර ඒ වගේ දේවල් ගැනත් අපි ගැඹුරින් ආපසු හැරී බලන්න ඕන. අපේ අතින් ඍජුව හා වක්‍රව දැනුවත්ව හෝ නොදැනුවත්ව දේව අපහාස සිදු වෙලා තිනවද කියලා. ඒ ගැන ගැඹුරින් විමසා බැලිය යුතුයි. අපගේ හදවත ඇතුලාන්තය පරීක්ෂා කර බැලිය යුතුයි. මොකද අපි නොහිතන ආකාරයෙන් අපේ අතින් පාපකාරී ක්‍රියාවන් වෙනවා. ඒ හැම දෙයක් ගැනම අවදි වීම ඉතා වැදගත්. ඒ හැම දෙයක් ගැනම අවදි වුණාම තමයි අපිට අපි ගැන දැනගන්න පුළුවන්. දැන් අපේ අතින් සිදුවෙන හැම පාපයක් ගැනම හැම පාපකාරී ක්‍රියාවක් ගැනම අපි අවදි වුණාම විශේෂයෙන් අතීතයේ වුණු දේවල් පවා අතීතයේදී අපි අතින් වෙලා අමතක වෙච්ච දේවල් තියෙන්න පුළුවන්. ඒ දේවල් ගැන අපි අවදි වුණාම අවංක වුණාම හොඳ දෙයක් වෙනවා. ඒ තමයි මම මා ගැන දැනගන්න ප්‍රමාණය වැඩි වෙනවා. මගේ සැබෑ තත්වය ගැන දැනගන්න ප්‍රමාණය වැඩි වුණාම මට දෙවියන් වහන්සේ ගැන දැනගත හැකි ප්‍රමාණයත් වැඩි වෙනවා. මා පිළිබඳ ස්වයං අවබෝධය ගැඹුරු වෙන්න එය පුළුල් වෙන්න දෙවියන් වහන්සේ පිළිබඳ අවබෝධයත් මගේ මා තුළ තියෙන දෙවියන් වහන්සේ පිළිබඳ අවබෝධයත් වැඩි වෙනවා. ගැඹුරු වෙන්න පටන් ගන්නවා. එතකොට මට තේරෙන්න පටන් ගන්නවා මොන ආකාරයේ පාප කරලා තිබුණත් මම ගැඹුරු මනස්ථාපනයක ප්‍රතිඵලයක් වශයෙන් මට පුළුවන් උන්වහන්සේගේ සමාව ලබා ගන්න සහ සමාව අත්දකින්න පුළුවන්. ඒතර දැක්කද අපගේ මොකක්ද උනේ අපිට අපගේ පාපකාරීත්වය ගැන අපගේ අවබෝධය ගැඹුරු වෙන්න දෙවියන් වහන්සේගේ දයා කරුණාව පිළිබඳ අත්දැකීමත් ගැඹුරු වෙනවා. අපගේ පාපකාරී ක්‍රියාවන් ගැන අපි අවංක වන ප්‍රමාණය ගැඹුරු වෙන්න උන්වහන්සේගේ දයා කරුණාව පිළිබඳ අපගේ අත්දැකීමත් ගැඹුරු වෙනවා. අපි අවංකවම මනස්ථාපනය වෙනවා නම් දෙවියන් වහන්සේට සමාව දෙන්න බැරි පාපයක් හෝ අපරාධයක් නැහැ. ඒ නිසා අතීතයේ මොන දේ කරලා තිබුණත් ඒ හැම දෙයකටම අපිට පුළුවන් ඇත්තටම සමාව ලබා ගන්න. හැබැයි අපි ගැඹුරින්ම අවංක වෙන්න ඕන. එය බාගෙට කාලෙට නෙවෙයි කරන්නේ. එය ඊටාම වේදනාකාරී වුණත් ගැඹුරටම අපි යන්න ඕන. අපගේ අතීතය ගැන සංවේදී වෙන්න ඕන. අතීතයේ අපි කරලා තියෙන දේවල් ගැන ඒක සමහර කෙනෙක් අවුරුදු 20කට 30කට වෙන්න පුළුවන්. ගැඹුරින්ම අපි අවංක වෙන්න ඕන. දැන් අපි ගමු තරුණයෙක් උදාහරණයකට. දැන් ඒ තරුණයා දැන් මැද වයසේ ඉන්නේ. ඔහු දැන් විවාහ වෙලා බොහොම හොඳට ඉන්නවා. බොහොම යහපත් අර්ථවත් පෞල් ජීවිතයක් ගත කරනවා. නමුත් අපි හිතමු මේ ස්වාමි පුරුෂයා මේ පියා තමාගේ ජීවිතයේ දිහා ටිකක් ආපසු හැරී බැලුවම ඔහුට අවබෝධ වෙනවා තරුණ කාලයේදී ඔහු අපි හිතමු ඔහුගේ තිබුණා කියලා පුරුද්දක් ඔහුට මේ
ප්‍රේමවන්තයන් තරුණ කාලයේදී ඉඳියා. ගැහැණු ළමයි එක්ක යාළු වෙලා ඉඳියා. හැබැයි ඔහුගේ මුල ඉඳලා අදහසක් තිබුණේ නැහැ ඔවුන් සමග විවාහ වෙන්න. එහෙම නැත්නම් ඒ ඉඳපු පෙම්වතිය සමග විවාහ වෙන්න. ඔහු ඒක නිකන් අර තරුණ කාලේන ඒ ජවයට, උද්‍යෝගයට, ජොලියට වගේ කරා. නමුත් බලන්න ඒක කොතරම් පාපකාරී ක්‍රියාවක්ද කියලා. ඒක තරුණ කාලේ කරාට, තරුණ කමට, කොළු කමට කරාට ඒ වගේ දේවල් ඒ පුද්ගලයෙක්ව රැවටීම. එහෙම නැත්නම් බොරු මුලා කිරීම. මොකද ඒ තරුණිය බොහොම කැමැත්තෙන් ආසාවෙන් බලාපොරොත්තුවෙන් ඉඳියේ මේ තරුණයාස එක්ක විවාහ වෙන්න. හැබැයි ඔහුට මුල ඉඳලම මෙය ඇත්තටම නිකන් ඔය මේ විහිළුවට කරන දෙයක්. එහෙම නැත්නම් ඒ වෙලාවේ తాවකාලික සතුටක් ලබන්න, ජොලියක් ලබන්න කරන දෙයක්. ඒතර බලන්න අපි ඒ ගැන ඇත්තටම මෙනෙහි කරෝතින් ඒක නිකන් හුදු කොළු කමට කරන ක්‍රියාවක් පමණක් නෙවෙයි. ඒ තුල තියෙනවා ගැඹුරු පාපයේ පැතිකඩක්. ඒ තමයි පුද්ගලයෙකුව ඇයගේ අනාගතය ගැන මුලා කිරීම, නොමග යැවීම, බොරු බලාපොරොත්තුවක් ලබා දීම. ඒතර දැන් අපි හිතමු මේ මැදිවිය ඉන්න මේ තාත්තට ඒ අවබෝධ වුණාම ඔහුට ඒ ගැන ගැඹුරු දුකක් ඇති වෙන්න ඕන. ගැඹුරු ਸੰతాපයක් ඒ කාලේ මම ඒ කොළු කමට කරාට වැඩි දුර දිග හිතලා බලන්නේ නැතිව කරාට ඒ ගැහැණු දරුවාගේ හදවත කොතරම් වේදනාවෙන් පෙළෙන්න ඇද්ද මම ඇයගෙන් වෙන් වුණාම. එහෙම නැත්නම් එක සැරේම අතුරුදහන් වුණාම ඇයගේ ජීවිතයෙන් කොතරම් වේදනාවක්, ਸੰతాපයක්, ඒ වගේම දරා ගන්න බැරි දුකක් ඇති වෙන්න ඇද්ද කියන එකට සංවේදී වෙන්න ඕන. ඒ ඊටා වැදගත්. ඒතර තව දෙයක් වෙනවා. අපිට සුවය විතරක් නෙවෙයි ලැබෙන්නේ. අපගේ අතීතයට සංවේදී වුණාම අපි වඩා සංවේදී පුද්ගලයන් බවට පත් වෙනවා. අපේ අතීතයේ අපි කරලා තියෙන පව් ගැන අපි මනස්ථාපනය වෙන්න අපි වඩා සංවේදී වෙනවා. ඒතර අපිට දැනෙනවා මේ කොතරම් වැරදි වැඩක්ද, කොතරම් පාපකාරී ක්‍රියාවක්ද මම ඒ තරුණ කාලයේදී එතරම් දුරදිග බලන්නේ නැතුව, එතරම් අනිත් අයට සංවේදී වෙන්නේ නැතුව කරේද කියන එක. ඒතර බලන්න මේ පාපය නිසා හොඳ දෙයක්ුත් වෙනවා. දැන් මොකක්ද? සංවේදී වීම, සංවේදී පුද්ගලයෙක් බවට පත්වීම. එතකොට අපිට ලේසි එවැනි පව් නොකර ඉන්න. ඒතර අනාගතයේදී අපි ඊටාම පරිස්සම් වෙනවා කාවක්වත් ඕනකමින් එහෙම නැත්නම් හිතාමතාම වේදනාවට පත් නොකිරීමට. එහෙම නැත්නම් කාටක්වත් ඕනකමින් රිදවා නොසිටීමට අපි වග බලා ගන්නවා. ඒ නිසා තමයි අපගේ ඒ ඇතුළාන්තය එක්ක කරන ඒ ගනුදෙනුව, විශේෂයෙන්ම අපගේ පාපකාරී අතීතය පිළිබඳව අපි ඒ ගැඹුරින් අවංකව කරන ගනුදෙනුව වැදගත් වෙන්නේ ඒකයි. ඒතර අපි සංවේදී වෙනවා. වඩා කාරුණික පුද්ගලයන් බවට පත් වෙනවා. වඩා දයා කරුණාවෙන් පිරුණු පුද්ගලයන් බවට පත් වෙනවා. ඔය හැම එකක්ම ඇතුළාන්ත සුවය පිළිබඳ අත්දැකීමක්. ඇතුළාන්ත සුවයේදී සිදුවෙන තව දෙයක් තමයි අපගේ ඒ මානසික තත්ත්වයේ සුව කර ගැනීම විතරක් නෙවෙයි, අපි අලුත් පුද්ගලයන් බවට පත් වෙනවා. අලුත් ගැහැණියක්, අලුත් මිනිසෙක්, අලුත් ජීවියෙක්, අලුත් නිර්මාණයක්, අලුත් මැවිල්ලක් බවට පත්වීමක් සිදු වෙනවා. සැබෑ සුවය කියන්නේ ඒකයි. සැබෑ සුවය කියන්නේ ඒ තත්වෙන් නිදහස් වීම විතරක් නෙවෙයි. ඒ මානසික රෝගයට, ඒ මානසික තත්වයට සුවය ලබා ගැනීම විතරක් නෙවෙයි. මම දැන් අලුත් පුද්ගලයෙක්. අර පරණ පුද්ගලයා ඉවරයි. පරණ පුද්ගලයා දැන් මිය ගිහිල්ලා මම දැන් අලුත් ජීවිතයක් පටන් අරගෙන. ඒක හරියට අර අධ්‍යාත්මික උපතක් සිදු වුණා වගේ. ඇත්තටම කෙනෙකුගේ දෙවන උපත වශයෙන් සලකන්න පුළුවන්. එතකොට මේ පුද්ගලයා පරණ කෙනා නෙවෙයි. පරණ කෙනා නොවේ නම් අර පරණ පුද්ගලයා අතින් සිදුවනු පාපකාරී ක්‍රියාවන් කවදාකවත් සිදු වෙන්නේ නැහැ. ඒ නිසා තමයි සැබෑ සුවයේදී සිදුවෙන දෙයක් තමයි අපි දැහැමි පුද්ගලයන් බවට පත් වෙනවා. අපි වඩා ශුද්ධවන්ත පුද්ගලයන් බවට පත් වෙනවා. සැබෑ සුවය කියන්නේ ඒකයි. සැබෑ සුවය කියන්නේ නිකන් හුදු සුවය ලබා ගැනීම නෙවෙයි. අර බෙහෙතක් බිව්වම අපි උණට බෙහෙතක් බිව්වා උණ හොඳ වුණා. එහෙම දෙයක් නෙවෙයි. ඊට වඩා ගැඹුරු දෙයක්. එහෙමනම් අව්‍යාජ ශුද්ධවත් භාවය සහ
ආත්මීය සුවය එහෙම නැත්නම් අතුලාන්ත සුවය කියන්නේ එකම කාසියක පැති කඩයන් දෙක වගේ. ඒ දෙක වෙන් කරන්න බෑ. එතකොට අපි අපගේ ජීවිත අතුලාන්තයෙන් ආත්මීය වශයෙන් පිරිසිදු වන ප්‍රමාණය වැඩි වෙන්න අපගේ ආත්මයේ සුවය අපගේ අතුලාන්ත සුවය වැඩි වෙනවා. ඒ වගේම අපි යම්කිසි විදිහකින් පාපකාරී ක්‍රියාවන් වල දිගින් දිගටම නියැලෙනවා නම් පාපේ ගොදුරක් බවට පත් වෙනවා නම් අපි මානසික වශයෙන් ආත්මීය වශයෙන් ලෙඩ වෙන ප්‍රමාණයත් මොකද වෙන්නේ වැඩි වෙනවා. ඒ නිසායි අපිට අවශ්‍ය උන්වහන්සේගෙන් ලැබෙන ඒ සැබෑ සුවය අපිට ඊටාම වැදගත් වෙන්නේ ඒ නිසායි. මොකද එතකොට තමයි අපිට අපගේ ජීවිත අර්ථවත්ව ගත කරන්න පුළුවන් අපි මේ ලෝකයේ තුල ඒ ජීවත්ව සිටින කෙටි කාලය තුලදී. උන්වහන්සේ අපිට ආරාධනා කර සිටින්නේ එවැනි ජීවිතයක් ගත කරන්න. ඒ අපි කල් දැමිය යුතු නැහැ. ඒ අනාගතයේ කරන දෙයක් නෙවෙයි, හෙට අනිද්දා කරන දෙයක් නෙවෙයි. මේ මොහොතේ සිට අපිට පුළුවන් ශුද්ධවත් ජීවිතයක් ගත කරන්න. මේ මොහොතේ සිට අපිට පුළුවන් අව්‍යාජ සහ සැබෑ ආත්මීය සුවය, අතුලාන්ත සුවය අත්දකින්න පුළුවන්. ඒ ආත්මීය සුවයේ මොහොත මේ මොහොතයි. ජේසු පිහිටයි.